නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ဒ ගච්ඡාමි ုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චුපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සදු 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 සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සදු සදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදු සදු දුක්ඛස්ස භික්ඛවේ සමුදයං ච අත්ථංගමං ච දේසිස්සාමි තං සුනාත සාධුකං මනසි කරෝත භාසිස්සාමි සදු 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 ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ දිනපතා සන්ධ්‍යා යාමේහි සජීවීව විසුරුවා හරිනු ලබන සූත්‍ර ධර්ම දේශනාවයි පින්නතුන් හැම දිනම මෙලෙසින් ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් බණ අහන්නට කැමති ලංකාවෙත් ලෝකයේ පුරාත්
විසිරී සිටින ධර්ම ශ්‍රවණාබිලාෂී සදහැවතුන් වෙනුවෙන් මේ වටිනා සදහම් තිලිනය සිදු කරන්නේ තිලින කරන්නේ එහෙම නැත්නම් මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වය දරමින් ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ රදාවාන හේනීගම පාර ප්‍රශාන්ති නිවසේ පදිංචි පින්වත් දයා ලියනගේ මහත්මනිය කැනඩාවේ පදිංචි මහේෂ් පුතණුවන් හා ලංකාවේ පදිංචි ප්‍රභාෂ් පුතණුවන් ඇතුළු පවුලේ පින්වතුන් ඒකරාශී වෙලා. ඊටාම උතුම් සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. මිට වසරකට කලින් පර්ලූසපත්වන්ට යෙදුන වෛද්‍ය යෝගේන්ද්‍රන් මහත්මයා පින්වත් දයාලියනගේ මහත්මනියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරලා එතුමාට පර්ලුවින් සංග්‍රහ කිරීම පින් අනුමෝදන් කිරීම ප්‍රමුඛ අරමුණ කරගෙන ඒත් එක්කම යෝගේන්ද්‍රන් මහත්මයාගේ පර්ලෝසපත් දෙමාපියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් කැනඩාවේ සිට නැසී ගිය ආනන්දන් මහත්මනිය ඒ වගේම දයාලියනගේ මහත්මනියගේ ආදරණීය දෙමාපියන් එතුමියගේ සොහොයුරිය ඇසලින් ලියනගේ හා සොහොයුරු රූපසිංහ ලියනගේ කියන පින්වතුන්ට පින් අනුමෝදා කිරීමේ උදාර බලාපොරොත්තුවෙන් එත් එක්කම ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කැනඩාවේ පදිංචි සොහොයුරු ඥානේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහත්මයා සොහොයුරිය සෙල්වලෝචනී පවුලේ හැම දෙනාට කැනඩාවේ පදිංචි මහේෂ් ලියනගේ පුතුට සහ සුභාෂිනී දියණී හා දරුවන්ට ලංකාවේ පදිංචි ප්‍රභාෂ් ලියනගේ හා චමින්දී දියණී ඇතුළු චූටි පුතුට චමින්දී දියණියගේ මව්පිය යුවලට හා සුභාෂිනී දියණියගේ මව්පිය යුවලට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොඩි මාපා මහත්මයාට චමිල පුතා ඉන්දිකා දියණිය හා පවුලේ සැම චරිත පුතාගේ පවුලේ සැමට සජීවන් පුතා හා පවුලේ සැමට සොහොයුරිය සෝමාලියනගේ මහත්මිය හා රණසිංහ ලියනගේ සොහොයුරාට දිසානායක මහත්මයාගේ පවුලේ හැමට කියන මේ ඇත්තන්ට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයේ උසුලා කටයුතු කරන පින්වත් හැම දෙනාගේම ඒ සඳහන් කරපු සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් පරලෝසපත් ඥාතිවරයෙකුට ස්වාමි පුරුෂයෙකුට පිය කෙනෙකුට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් බණ කිව්වත් බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි නේද? ජීවත් වෙලා ඉන්න ඔය ඇත්තන්ට. ඒ නිසා ඔය ඇත්තු පරලෝසපත් අය විදියට බණ අහන්න නැතුව මේ බණ කියන්නේ මටමමයි. කොහොමද හාමුදුරුවෝ මේ කියන ධර්ම කාරණා මගේ ජීවිතයට ගලපගන්නේ කියලා විමසමින් තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද පින්වතුන් වෙනුවෙන් මා ධර්ම දේශනාව සඳහා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ අභිසමය කියන සංයුක්තයට අයිති දුක්ඛ කියන සූත්‍රය. එතකොට දේශනාවේ මාතෘකාව තමයි දුක්ඛ සූත්‍රය. අභිසමය සංයුක්තයේ වැඩි හරියක් තියෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව කරන විග්‍රහයන් දේශනාවන්. අභිසමය කියන්නේ එක්තරා විදිහකින් ගැඹුරු දහම කියන එකයි. සමය කියන වචනේ පාවිච්චි කරනවා ධර්මයට. එතකොට දැන් අපි දන්නවා බුදු දහම කියන එකට කියන තව වචනයක් තමයි බුදු සමය කියලා කියන්නේ. ඒ වගේ අභිසමය කියන්නේ ගැඹුරු දහම කියන එකයි. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ ධර්මයේ තුල ඉගැන්වෙන ගම්භීර ධර්මයක්. ඉතින් අන්න ඒ ගම්භීර ධර්ම කාරණා අඩංගු සංයුක්තය නිසා
ඊට අභිසමය සංයුක්තය කියලා පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයට අයිති දුක්ඛ සූත්‍රය දේශනා කළා තියෙනවා. දුක්ඛ සූත්‍රයෙන් කියන්නේ දුක හටගන්න හැටි සහ දුක නැති කරගන්න හැටි. මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම දුක් විඳිනවා. හැබැයි ඒ විඳින දුක හටගන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසාම ගොඩක් අයට දුක නැති කරගන්න අවකාශයක් නැහැ. හටගන්න හැටි දන්නේ නැති වගේම නැති කරගන්න හැටි දන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහේ උපන්නට ගද්දෙන් ජීවිත තල්ලු කරගෙන ගිහිල්ලා දුක් විඳ විඳ ගිහිල්ලා මැරිලා යනවා. එහෙම ගිහිල්ලා ආපහු තව දුක් ගොඩකටපත් වෙනවා. ඉතින් බැරි වෙලාවත් අපි හොඳට විමසුම් නුවණින් කල්පනා කළොත් ඇයි මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ කියලා ඒකට හේතු හොයාගෙන ගියොත් දුක්ඛ සමුදය දුක හටගන්න හැටි අඳුනගත්තොත් ඊට පස්සේ මොකද කරන්නේ? අන්න එතෙන් පටන් අපි වෑයම් කරනවා, උත්සාහවත් වෙනවා. කොමකටද? දුක හටගන්න හැටි නවත්තන්න. දුක හටගන්න ක්‍රමය නැවැත්තුවොත් දුකද නවතිනවා. ඒ නිසා අපි ඒ ක්‍රමය සොයා ගැනීම වැදගත්. දැන් අපිට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මොකද්ද? අප දුක් විඳින බව අපි දන්නවා. අපිට දුකක් වේදනාවක් ආවහම අනේ මොන දුකක්ද මොන වේදනාවක්ද ඔය ආදි වශයෙන් හිතලා මේක විඳින බව දන්නවා. හැබැයි එවන් දුකක් උදා වුණේ කිනම් කාරණාවක් නිසාද කියන හේතුව අපි දන්නේ නැහැ. අපි ඒ හේතු ගවේෂණය කරලා නැහැ. ඒ හේතු හොයලා නැහැ. ඒ නිසාම අපට ඒ නිදහස් වීමක් මේ තාක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයට අනුව කොහොමද මේ දුක් විඳින්නේ කියලා. දුක් විඳින්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි දැනගන්න ඕන මොකද්ද දුක මොකද්ද සැප කියන්නේ කියලා. දැන් අපි බලමු සාමාන්‍යයෙන් සැප විඳිනවා කියන කතාවක් තියෙනවනේ. මිනිස්සු සැප විඳිනවා. මොනවද මේ සැප විඳිනවා කියලා කරන්නේ හරියට බැලුවොත්? දැන් පොහොසත් අය සැප විඳිනවා, දුප්පත් අය දුක් විඳිනවා. ඔහොමනේ සාමාන්‍ය කතාව යන්නේ. ඒතර මොකද්ද මේ සැපයි කියලා කියන්නේ? සැපයි කියන්නේ හරියටම බැලුවොත් දැන් ගොඩක් අය හිතාගෙන ඉන්න හොඳ ලොකු ගයක් හදාගෙන ඉන්නවනම් නේද? යාන වාහන තියෙනවනම් හොඳ රස කෑම කනවනම් හොඳ ඇඳුම් අඳිනවනම් ඒක තමයි සැප ජීවිතය කියලා. තවත් ටිකක් ගැඹුරට ගත්තොත් මොකද්ද සැප විඳිනවා කියන්නේ? සැප විඳිනවා කියන්නේ අපි කැමති රූප බලන එක. නේද? ඇහැට අපි ප්‍රිය කරන කැමති අපේ කැමැත්ත උපදවන රූප ඇහැට පේනව නම් ඒක සැපයක්. ඇහැ විඳින සැපයක්. අපි අහන්න කැමති මිහිරි ශබ්ද අපිට නිතර අහන්න ලැබෙනව නම් අපි කනෙන් සැප විඳිනවා. නේද? අපි කැමති මිහිරි සුවඳ නිතරම නහයට ආග්‍රහණය කරන්න ලැබෙනව නම් අපි නහයෙන් සැප විඳිනවා. ඒ වගේම අපි කැමතිම කෑම රස අපිට නිතර දෙවේලේ කන්න රස විඳින්න ලැබෙනව නම් අපි දිවෙන් සැප විඳිනවා. ඊළඟට අපි කැමති ස්පර්ශ, කැමති ඇඳුම්, කැමති ගෙවල් ආදී වශයෙන් සුව පහසුව ලැබෙනව නම් අපි කයෙන් සැප විඳිනවා. ස්පර්ශයෙන් සැප විඳිනවා. ඒ වගේම අපි කැමති හොඳ සිතිවිලි නම් හිතට එන්නේ. හිතින් සැප විඳින්නත් පුළුවන්. සමහර වෙලාවට අර කියන මුල් සැප ಜಾති පහම නැති වෙන්න පුළුවන්. නේද? දැන් උදාහරණයකට ගමු. කැමති රූපම නෙවෙයි ඇහැට පේන්නේ.
කැමති ශබ්දම නෙවෙයි කනට ඇහෙන්නේ. කැමති ගඳ සුවඳම නෙවෙයි නහයට දැනෙන්නේ. කැමති කෑමම කැමති රසම නෙවෙයි කන්න රස විඳින්න ලැබෙන්නේ. කැමති ස්පර්ශම නෙවෙයි ස්පර්ශ වෙන්නේ. හැබැයි එහෙම නොවුනත් කෙනෙකුට පුළුවන් හොඳ සිතිවිලි හිතේ ඇති කරගෙන ඉන්න. ඒතර එයා ගතින් සුව විඳි නැති වුණාට සිතින් සැප විඳින කෙනෙක් බවට පත් වෙනවා. තවත් සමහරෙක් ඉන්නවා ඔය කියන පංචකාම සම්පත් එයාට හොඳටම ලැබෙනවා. ප්‍රිය රූප දකින්න ලැබෙනවා, මිහිරි ශබ්ද අහන්න ලැබෙනවා, කැමති සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනවා. ඒ වගේම කැමති රස විඳින්න ලැබෙනවා, කැමති පහස විඳින්න ලැබෙනවා. හැබැයි සිතුවිලි හොඳ නැහැ. ඒතර එයා ගතින් සැප විඳත් සිතින් දුක් විඳින කෙනෙක්. ඉතින් මෙන්න මේ తত্ত্বය අපි හොඳින් තේරුම් ගන්න ඕන. කෙසේ වෙතත් සැප විඳිනවා යනු ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කැමැති අරමුණු පරිහරණය කරන එකයි. හොඳ අරමුණු පරිහරණය කරන එක. දුක් විඳිනවා කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන නරක අකමැති අරමුණු පරිහරණය කරන්න සිදුවීම. ඔනෝක තමයි සැප විඳිනවාය දුක් විඳිනවාය කියලා කියන්නේ. එතකොට කෙනෙක් සැප විඳින්න පටන් ගන්නේ ඔය ඉගැන්වීම අනුව කොයි කාලේ ඉඳලද? දැන් කෙනෙක් කියන්න පුළුවන් මම පොඩි කාලේ හරියට දුක් විඳා තරුණ කාලේ රස්සාවක් කරන කාලේ කීයක් හරි හම්බ කරගන්න කාලේ තමයි සැප විඳින්න පටන් ගත්තේ කියලා. එහෙම කියනවනේ. තව සමහරෙක් කියන පොඩි කාලේ හරියට දුක් විඳ ළමයි ඊට පස්සේ ලොකු මහත් වෙලා ළමයි විවාහ කරලා ඒ කටි රස්සාවල් කරන්න ගත්තට පස්සේ තමයි ඔන්න අපි සැප විඳින්න ගත්තේ කියලා. පොඩි කාලේ දන්න කාලේ ඉතින් දුක් විඳා ඊට පස්සේ ළමයින් ලොකු කරගන්නත් හරියට දුක් විඳා ඒ කට්ටිය ලොකු මහත් වුණාට පස්සේ ඔන්න සැප විඳින්න පටන් ගන්නවා දැන්. ඔය ආදී වශයෙන් කියනවා. තවත් අය කියන මං පොඩි කාලේ නම් හරියට සැපට හිටියා. බැඳ දවසේ ඉඳලා තමයි මේ දුක් විඳින්න ගත්තේ කියලා. එහෙම කියන අයත් සිටිනවා. නේද? නමුත් කෙනෙක්ගෙන් ඇහුවොත් හරියටම බැලුවොත් මේ සැප දුක විඳින්න පටන් ගත්තේ කොයි වෙලාවෙ ඉඳලාද? හරියට බැලුවොත් ඉපදුන වෙලාවෙ ඉඳලා. නේද? ඉපදුන වෙලාවෙ ඉඳලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ෂඩේන්ද්‍රයන් ඉන්ද්‍රයන් 6 ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා තමයි අපි සැප විඳින්න දුක් විඳින්න පටන් ගන්න. ඒතර මේ සැප දුක කියන එක අපට ඕනෑ වෙලාවක විඳිය හැකි එකක්. ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වන හැම මොහොතකදීම එක්කෝ අපි සැප විඳිනවා එක්කෝ දුක් විඳිනවා. එතකොට මෙන්න මේ සැප දුක හමුවේ අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක තමයි අපි මෙතෙන්දී හඳුනාගත යුතු කාරණේ වන්නේ. දැන් ඔන්න මතක තියාගන්න සැප විඳිනවා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කැමැති අරමුණු පරිහරණය කරන එක. දුක් විඳිනවා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අකමැති අරමුණු පරිහරණය කරනවා කියන එක. එතකොට දැන් සැප දුක දෙකටම අරමුණු මුල් වෙලා තියෙනවා. එතකොට අරමුණ එකම රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්. එතකොට සැපක් දුකක් බවට පත් වෙන්නේ අරමුණ කෙරෙහි අපි දක්වන ආකල්පයයි. ලස්සන කියන එක නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. දැන් මම ඔබෙන් විමසුවොත් මේ ඉදිරියේ තියෙන මල් බඳුන ලස්සනයිද කියලා. කෙනෙක් කියන්න පුළුවන් ලස්සනයි කියලා. නේද? කෙනෙක් කියන්න පුළුවන් ඒ හැටි ලස්සනක් නෑ කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ මල් බඳුන ලස්සනයි කියලා කියන ආගෙන් මම අහනවා හොඳයි මේ මල් බඳුන කාමයේද කියලා. ලස්සන දේ කාමයේද කියලා අහනවා. කෙනෙක් කියන්න පුළුවන් ඔව් මගේ හිත ඇදිලා ගියා. ඒක කාමයේ තමයි.
එතකොට හිත ඇදිලා ගියේ මල් බඳුනට නෑ. මල් බඳුන කාමයක් නම් හැමෝගෙම හිත ඇදිලා යන්න එපාය. හැමෝගෙම හිත ඇදිලා ගියේ නෑ. ඒතර කාමය ඇති උනේ කොතැනද? ඒ පුද්ගලයාගේ හිතේ. බුදුහාඳුරෝ දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකා. කාමය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන විචිත්‍ර විසිතුරු ලස්සන දේවල් වලට නෙවෙයි. ඒවා මුල් කරගෙන මිනිස්සුන්ගේ හිතේ හටගන්න සංකල්ප සිතුවිලි වලට තමයි කාමය කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ කෙනෙකුට පුළුවන් ලස්සන දෙයක් හමුවේ ඕනනම් කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්න. සමහරු ලස්සන දේවල් හමුවේ කෙලෙස් අවශ්‍ය ගන්නව නම් අන්න එතෙන් පටන් එයා දුක් විඳින්න ගන්නවා. යමෙක් ලස්සන ප්‍රියජනක අරමුණු හමුවේ කෙලෙස් අවශ්‍ය ගන්නේ නැතුව ඉන්නව නම් එයා දුක් විඳින කෙනෙක් බවට පත් වෙන්නේ. එයා තමයි නියම විදිහට සැප විඳින කෙනෙක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ගොඩාක් අය කෙනෙක් සැප විඳිනවා යයි කියලා කියන්නේ කොහොමද? අර සුබ අරමුණු වල ඇලී ගැලී ඉන්නව නම් අන්න එයා හරි සැපවන්ත ජීවිතයක් ගත කරනවා කියලා. එහෙමයි කියන්නේ. හැබැයි හරියට බැලුවොත් ධර්මානුකූලව බැලුවොත් එයා ගත කරන්නේ සැපවන්ත ජීවිතයක් නෙවෙයි දුක් සහිත ජීවිතයක්. ඇයි? ඒ අරමුණු වල ඇලීමම එයාට දුක පිණිස පවතිනවා. ඒතර හැබවින්ම සැපවන්ත ජීවිතයක් ගත කරන එක්කෙනා මොන වගේද? මේ බාහිර සමාජයේ තියෙන ලස්සන අරමුණු වල ප්‍රියජනක අරමුණු වල එයා ඇලෙන්නේ නැහැ. ඒ නොඇලීම පදනම් කරගෙනම එයාගේ හිතේ දුක හටගන්නේ නැහැ. දුකක් නැති හිත තුල තියෙන සැපයයි. එහෙනම් සැබවින්ම සැපවන්තයෝ විදිහට ඔබේ ජීවිත ගත කරන්න අවශ්‍ය කරන ධර්මමය මඟ පෙන්වීම ඔබ සතු විය යුතුයි. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා මට සල්ලි තියෙනවා, මට මුදල් තියෙනවා, මට යාන වාහන තියෙනවා, කෑම බීම තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා ආදී වශයෙන් තියෙන දේවල් වල ඇලි ඉන්න තරමට යථාර්ථවාදීව බැලුවොත් එයා ගොඩ ගහගෙන තියෙන දුකමයි. සැපයයි සිතායා ගොඩ ගහගෙන තියෙන දුකමයි. එතකොට ඒවා තියෙන එක නෙවෙයි දුක. තියෙන එවන් සම්පත් හමුවේ ඇලෙන එකයි දුක. ඒ ඇලීම මුල් කරගෙනයි දුක හටගන්නේ. යමෙකුට මේ කියන සම්පත් සියල්ල තියෙද්දී ඕනා වෙලාවක ඒවා දාලා යන්න පුළුවන් කියන මානසිකත්වයෙන් පරිහරණය කරන්න පුළුවන් නම් නොඇලි අන්න එයා තමයි හැබවින්ම සැප විඳින කෙනා බවට පත් වෙන්නේ. එනිසා මේ ධර්මය හොඳින් වටහා ගැනීම වැදගත් වෙනවා. එතකොට සැප විඳිනවා දුක් විඳිනවා කියන එක සිද්ධ වෙන්නේ කොයි වෙලාවේද? අපි අරමුණු පරිහරණය කරන වෙලාවේ. ඇහෙන් රූප බලන හැම මොහොතකම එක්ක අපි සැප විඳිනවා, එක්ක දුක් විඳිනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරු මේ සූත්‍රයේදී මතක් කරනවා. ඇහෙන් විතරක් රූප බලන අවස්ථාව විතරක් නෙවෙයි, කනෙන් ශබ්ද අහන, නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන, දිවෙන් රස බලන, ශරීරයෙන් පහස විඳින, සිතෙන් හිතන හැම මොහොතකම එක්ක අපි සැප විඳිනවා. එහෙම නැත්නම් දුක් විඳිනවා. දැන් බලමු මේ අරමුණු පරිහරණය කිරීම පදනම් කරගෙන දුක හටගන්නේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට මෙහෙම කියනවා. චක්ඛුංච පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥානං. චක්ඛුං කියලා කියන්නේ දැන් මේ ඇහැ මුල් කරගෙන දුක හටගන්න හැටි මේ කියන්නේ. දැන් අපි දන්නෝනේ අපේ ශරීරයේට අපේ මේ කයට තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රයන් දෙක. ඒ ඉන්ද්‍රයන් අතර එක ඉන්ද්‍රයක් තමයි ඇහැ. චක්ඛු කියලා කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ගෝචර වෙන බාහිර අරමුණ රූපය. චක්කු විඥානං කියන්නේ ඇහැ ඇසුරෙහි ක්‍රියාත්මක වෙන හිත. ඇහැට රූපයක් ගෝචර වුණාම
ඒ රූපය දැනගන්න පුළුවන් ස්වභාවය තමයි චක්කු විඥානය කියන්නේ. අන්න තුනක් තියෙනවා. ඇහැක් තියෙනවා. ඇහැ ඇසුරෙහි චක්කු විඥානය තියෙනවා. බාහිර සමාජයේ රූපය තියෙනවා. ඔය තුනම නිකන් තියෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තුන එකතු වෙන්න ඕන. තින්නම් සංගති පස්සු. මේ තුනෙහි එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයට කියනවා නමක් චක්ඛු සම්පස්ස කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තුනම එකතු වුණාට පස්සේ පස්ස පච්චයා වේදනා. ඒ තුනම එකතු වුණාම ඇහැ රූපේ දකිනවා. එකයි වෙන්නේ. ඇහැ රූපේ දකිනවා. වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එක. තව විදිහකින් කියන්න බෑ ඇහැ රූපේ විඳිනවා. විඳිනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඇහැ රූපේ දකින්නවා කියන එකයි. කන ශබ්දය විඳිනවා. කන ශබ්දය විඳිනවා කියන්නේ කන ශබ්දය අහනවා කියන එකයි. නහය ගඳ සුවඳ විඳිනවා කියන්නේ ඒක ආග්‍රහණය කරනවා කියන එකයි. ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ පරිහරණය කිරීම තමයි මෙතන වේදනා කියලා කියන්නේ. ඉතින් මේක හැමෝම කරන වැඩක් නේ. නේද? කෙලෙස් ඇති නැති හැමෝම පොදුවේ කරන කාර්යභාරයක්. මොකද්ද? රහතන් වහන්සේ ගත්තොත් බලන්න රහතන් වහන්සිටත් ඇහැක් තියෙනවා. රහතන් වහන්සේගේ ඇහැ ඇසුරෙහි චක්කු විඥානයත් ක්‍රියාත්මක වෙනවා. රහතන් වහන්සේගේ ඇහැටත් රූප පේනවා. එතකොට ඒ තුනම ස්පර්ශයෙන් තුලින් එකතු වෙනවා. ඒ එකතු වීම තුල රහතන් වහන්සේද ඇහෙන් රූප දකිනවා. එතකොට අපිත් ඔය කියන වැඩේම කරනවා. හැබැයි රහතන් වහන්සේ නොකරන කෙලෙස් සහිත පුහුදුන් අප විසින් කරනු ලබන දෙයක් තියෙනවා. මොකක්ද? රහතන් වහන්සේ අර රූපය දැකලා පස්සපච්චයා වේදනා කියලා කිව්වනේ. එහෙම වේදනාව කියන රූපය විඳලා ඇහෙන් රූපය දැකලා එයින් එහා යන්නේ නැහැ. මොකද උන්වහන්සේ මේ ක්‍රියාවලිය හරියට අවබෝධ කරගෙන තමයි රූපය දකින්නේ. ත්‍රිලක්ෂණය තුල පිහිටලා තමයි රූපය දකින්නේ. අපි ඒ රූපය දකින්නේ නිසි අවබෝධයකින් තොරවයි. අයෝනිසෝ මනසිකාරේනුයි. ත්‍රිලක්ෂණය අපිට වැටහෙන්නේ රූපයක් පේන වෙලාවට. ඒ නිසා අපි මොකද කරන්නේ? අර ඇහැ රූපය විඳිනකොට වේදනා පච්චයා තණ්හා කියන தത്വෙට යනවා. ඇහෙන් රූපේ දැක්කහම ඒ දැක්ක රූපයෙහි තණ්හාවෙන් බැඳෙනවා. අන්නේ රූපය අල්ල ගන්නවා. ඊට පස්සේ තණ්හා පච්චයා මොකද්ද වෙන්නේ? උපාදානං. අන්න පටිච්ච සමුපාදයට හැරෙනවා දැන්. උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? උපාදාන කියන වචනේ තේරුම තමයි උප ආදාන. උප කියන වචන උපසර්ගය යොදන්නේ පින්නතුනි සමීපාර්ථය හංගවන්න. ඒ කියන්නේ ළඟට කියන එකයි. ආදාන කියලා කියන්නේ මොකද්ද? ගන්නවා කියන එකයි. ආදානය කියන්නේ ගන්නවා. ඒතර උපාදාන කියන්නේ මොකද්ද? ළඟට ගන්නවා. මොනවද ළඟට ගන්නේ? ඈත තියෙන දේවල්. මොනවද ඈත තියෙන්නේ? ඈත තියෙන්නේ ඇහැට පෙනිච්ච රූප. රූපය ඇහැ ඇතුළේ තියෙන එකක් නෙවෙයිනේ. බාහිර සමාජයේ තියෙන එකක්. ඒ බාහිර සමාජයේ රූපය ඇහැ හා ගැටුණාම ඒ ඇහෙන් ඒ රූපය දැක්කහම ඒ දැක්ක රූපයෙහි තණ්හාවෙන් බැඳුනාම බැඳිච්ච රූපය ළඟට ගන්නවා. අන්න එතකොට ඒ රූපය රැඳෙනවා කොහෙද? හිතේ. ඒ රූපේ තණ්හා උපාදානය කරාම හිතේ රැඳෙනවා. හිතේ රැඳුනාට පස්සේ මොකද වෙන්නේ? උපාදාන පච්චයා භව. අන්න හිතේ රැඳෙන එකට තමයි භවය කියලා කියන්නේ. භව කියලා කියන්නේ ඒක හිතේ ඔන්නේ පවතිනවා. භවපච්චයා ජාති. හිතේ රැඳුනට පස්සේ මොකද කරන්නේ? නැවත නැවත ඕන වෙලාවට හිතේ මේක උපදව ගන්නවා. ජාති කියන්නේ ඉපදෙනවා කියන එක. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ මැරිලා ආපහු උපදින එකමයි ජාති කියලා. ඒකම විතරක් නෙවෙයි. ඒ මොහොතේ අර හිතේ තැම්පත් වෙච්ච අරමුණ ආපහු උපදිනවා. ජාති කියන්නේ ඒක එතනද.
ඊට පස්සේ එහෙම ಜಾති හටගත්තාම ඉපදීම මේ භවයෙන් පස්සේ ಜಾති හට ගන්නවා. ಜಾති ඒ හිතේ හටගත්ත අරමුණ ඊට පස්සේ මොකද වෙන්නේ? ජරා මරණ වෙනවා. ජරා මරණ කියන්නේ සරලව කිව්වොත් මොකද්ද? වෙනස් වෙලා යනවා. ජරා මරණ කියන්නේ වෙනස් වෙලා යනවා. වෙනස් වුණාම මොකද වෙන්නේ? දැන් ළඟට ගත් තණ්හාවෙන් බැඳිලානේ. ළඟට ගත්තදී අන්තිමේදී ආයි අරගෙන බලනකොට මොකද වෙලා තින්නේ? වෙනස් වෙලා. වෙනස් වුණා මොකද වෙන්නේ? දුකයි. නේද? ඇයි දුක? තණ්හාවෙන් බැඳුන නිසා. තණ්හාවෙන් බැඳුනේ නැත්තම් ළඟට ගන්නෙ නේ. ළඟට ගත්තේ නැත්තම් හිතේ රැඳෙන්නේ නේ. හිතේ රැඳුනේ නැත්තම් නැවත නැවත උපද්දව ගන්නෙ නෑ. උපද්දව ගන්න බලද්දී වෙනස් වෙලා නම් දුක තමයි. වෙනස් වෙලා නැත්තම් දුකක් නෑ. එතකොට මේ අරමුණ ආයි ඉපදී වෙනස් වෙවි යනකොට මොකද වෙන්නේ? කැමැත්ත ඇති වුණේ එකකට ඉතිරි වෙලා තියෙන්නේ තව එකක්. වෙනස් වෙමින් පවතින දෙයක්. අන්න එතෙන්දී හට ගන්නවා මොකද්ද? දුකක්. යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. යමක්ද කැමති වෙන්නේ කැමති දේ නොලැබෙනකොට දැනෙන්නේ දුකයි. දැක්කද රූපයෙන් දුක හට ගන්න හැටි. එතකොට සිහිය නුවණ නැතුව රූප පරිහරණය කරන හැම මොහොතකම අපි මොනවද විඳින්නේ? දුකමයි. අන්න ඇහෙන් දුක් විඳින හැටි. ඇහෙන් දුක් විඳින හැටි. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අනිත් ඉන්ද්‍රයන් ඔස්සේ දුක හට ගන්න හැටි පැහැදිලි කරනවා. කොහොමද? අපිට කනක් තියෙනවා. කවුරු හරි බාහිර සමාජයේ කෙනෙක් කිසියම් ශබ්දයක් නගනවා. අපි හිතමු සින්දුවක් කියනවා කියලා. කන ඇසුරෙහි තියෙනවා හිතක්. ඒකට කියන්නේ මොකක් කියලාද? සෝත විඥානය කියලා. ඒ තුන වෙන වෙනම තිබ්බට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න නම් මේ තුන එකතු කරන්න ඕන. ඒකතු කරන බලවේගයට කියනවා මොකද්ද? ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. තර මේ තුන එකතු කරන ස්පර්ශයට කියන විශේෂ ස්පර්ශයක්. මොකද්ද? සෝත සම්පස්ස. කන හරහා ඇති වෙච්ච එකතු වීම. එතකොට පස්ස පච්චයා වේදනා. ඔන්න මේ ස්පර්ශය ඇති වෙච්ච ගමන්ම මොකද කරන්නේ? කන ශබ්දය විඳිනවා. හෙවත් කනට ශබ්දය ඇහෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඔය ඇහිච්ච ශබ්දය නුවණින් පරිහරණය කළොත් අර රහතන් වහන්සේලා පරිහරණය කරන විදිහට මේව සියල්ලම අනිත්‍යයි වෙනස් වෙලා යනවායි කියලා එතනින්ම අවබෝධ කරගත්තොත් එයා වේදනා පච්චය තණ්හා යන්නේ නැහැ. නමුත් සිහිය නුවණ නැති පුහුදුන් ප්‍රතග්ජන කෙලෙස් සහිත සත්වයා මේ ශබ්දය දිහා බලන්නේ කොහොමද? නিত্য සුඛ ආත්ම සංකල්පේ. මේ වෙනස් වෙලා යනවා කියලා හිතන්නේ නැහැ. ඒවා ඒ විදිහටම ආකර්ශනීය ආස්වාදනීය විදිහට වැළඳ ගන්න. ඒතර ආස්වාදනීය විදිහට මේ ශබ්දය අහනකොට තණ්හා වේදනා පච්චය තණ්හා. අන්න තණ්හාවෙන් බැඳෙනෝ ශබ්දේ. බැඳිලා මොකද කරන්නේ? බැඳුනාම උපාදාන. බැඳිච්ච එක කැමති වෙච්ච දේනේ ළඟට ගන්නෙ. උපාදානය කරනවා. ළඟට අරගෙන මොකද කරන්නේ? තියා ගන්නවා. කොහෙද තියාගන්නේ? හිතේ. අර කම්පියුටර් එකක හાર્ඩ් ඩිස්ක් එකේ මෙමරිස් තැම්පත් කරන් ඉන්නවා වගේ අර බාහිරව ගන්න ඔක්කොම අරමුණු තැම්පත් කරගෙන ඉන්නේ. ඒක තමයි මේ මෙතන භව කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? භවපච්චය ජාති. එහෙම තියාගෙන ඉන්නවනම් තියාගෙන ඉන්න අරමුණ ඕන හට ගන්න. අවශ්‍ය වෙලාවට උපදව ගන්න. ජාති කියන්නේ ඉපදෙනවා. අර හાર્ඩ් ඩිස්ක් එකේ තැම්පත් කළේ එක එක ෆයිල්ස් තියෙනෝනේ. ඒ ෆයිල්ස් අරගෙන ඕපන් කරනවා. නේද? නිකන් ඉන්න වෙලාවට කරන්නේ ඔය සේව් කරපු ෆයිල්ස් ඕපන් කර කර බල බල ඉන්න එක. ඒකනේ කරන්නේ. නේද? ඒ කියන්නේ මොකද්ද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරගෙන හිතේ තැම්පත් කරගෙන තියෙන අරමුණු ඒව ගැන කල්පනා කර අහවලා මට මෙහෙම කිව්වනේ. මට ගහන්නත් ආවනේ.
එදා වෙඩින් එක දවසේ කාපු කෑම නම් තාම රහනාර පීනවනවා වගේ මතකයි. ඔය ආදි වශයෙන් හිතෙන්නේ නැද්ද? නේද? බලපු රූප ගැන ඔය විදිහට ආයෙ හිතින් මතක් කරන්නේ නැද්ද? අහපු බැනුම් ගැන එහෙම මතක් වෙන්නේ නැද්ද නැවත නැවත? නේද? ඊට පස්සේ කාපු කෑම රස කී දෙනෙක් එක කතා කරනවද හිතලා ඒ විදිහට? ඇඳපු ඇඳුමේ තියෙන වටිනාකම, දැනෙච්ච සුව පහසුව, මధుරව කාපුව නම් ඒ වේදනාව නේද? කොච්චර දැනෙනවද? ඒව නැවත නැවත කල්පනා කර කර ඒවයි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැද්ද? යනවා. එතකොට දැන් මේ අර ප්‍රිය අරමුණු වල බැඳුනානේ. බැඳිලා ඒ අරමුණ නැවත නැවත හිතේ උපද්දව ගන්නවන්නේ ඒක ಜಾති. එහෙම උපද්දව ගන්නම බලන්නේම මොකද්ද? අර අරමුණ වෙනස් නොවීමයි. එදා දැක්ක රූපයේ විදිහටමයි දැන් මේ රූපය දකින්න කැමැත්ත. එදා ඇහිච්ච හඬ එලෙසින්ම තමයි අහන්න කැමති. ඒ විදිහටයි බැඳෙන්නේ. එදා විඳපු රසයමයි ආපහු විඳින්න කැමැත්ත ඇති වෙන්නේ. ඒ කියන්නේ නොවෙනස් වූ අරමුණක්මයි පරිහරණය කරන්නට හිතෙන්නේ. එහෙම නොවෙනස් වූ අරමුණක්ම පරිහරණය කරන්න හිතෙන වෙලාවේදී අනේ අන්තිමේදී උරුම වෙලා පරිහරණය කරන්න වෙලා තියෙන්නේ මොනවද? වෙනස් වෙච්ච අරමුණ. එතකොට එයාට විඳින්න වෙන්නේ මොකද්ද? මනසින් දුකක්. නේද? එතකොට ඔය දුක මිනිස්සු හැම මොහොතෙම විඳිනවා. කොයි වෙලාවට? කනෙන් ශබ්ද අහන වෙලාවට. ඇහෙන් රූප දකින වෙලාවට. නේද? එතකොට බලන්න දුක හට ගන්නවා කියන වැඩේ ඒ මොහොතෙම සිද්ධ වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඒ මොහොතෙම සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය සම්මතයේ විදිහට සම්මුතියේ මරණයක් තියෙනවා තමයි. මිනිසු ඉපදෙනවා, කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙනවා, අවුරුදු 10ක් ජීවත් වෙනවා, එහෙම නැත්නම් 50 60 ජීවත් වෙනවා, 70 80 ජීවත් වෙනවා, 100ක් හමාරක් ජීවත් වෙනවා. එහෙම ඉඳලා මැරිලා යන බව ඇත්තයි. ඒක සම්මුතිය මරණ. නමුත් ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු ගන්නකොට ඒ හැම අරමුණක්ම කී සැරයක් නම් ඉපදිලා මැරෙනව ඇද්ද? ඒ අරමුණුත් එක්ක අපි කී සැරයක් අරමුණු ක්‍රියාකාරීත්වයත් එක්ක අපි කී සැරයක් නම් ඉපදිලා මැරෙනව ඇද්ද? මෙන්න මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ඔන්න ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රයන් 6ක් තියෙනවා. ඒ ඉන්ද්‍රයන් 6ට ගෝචර වෙනවා මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු. ඒ අරමුණුයි ඒ ඉන්ද්‍රයන් ආශ්‍රිතව තියෙන විඥාන 6ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. විඥාන 3යි. විඥාන 6යි. ඊට පස්සේ ඉන්ද්‍රයන් 6යි, අරමුණු 6යි. මේ ඔක්කොම එකතු කරන බලවේගයට කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය එක්ක තමයි අරමුණ විඳින්නේ. අරමුණ විඳින එකට කියනවා වේදනා කියලා. එතකොට සිහිය නුවණ නැතුව සාමාන්‍ය ප්‍රත්‍යඥයන් අරමුණු විඳින්න ගියොත් මොකද වෙන්නේ? ඒ අරමුණෙහි මුලා වෙලා ඒකේ තණ්හාවෙන් බැඳෙනවා. රහතන් වහන්සේලා මේ අරමුණු පරිහරණය කරන්නේ මුලාවෙන් නොවේ. ත්‍රිලක්ෂණයෙන් දැකලා. මොකද ත්‍රිලක්ෂණය? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක හැමතිස්සෙම වෙනස් වෙලා යනවා. මට පාලනය කරන්න බෑ. මට ඕන විදිහට පාලනය කරන්න කියලා තණ්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ දුකයි කියලා දන්න නිසා රහතන් වහන්සේලා අර දකින අර රූපවල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. අහන ශබ්දවල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. දැනෙන ගඳ සුවඳවල, දැනෙන රසවල, දැනෙන ස්පර්ශවල, හැඟෙන සිතිවිලිවල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳෙන්නේ නැති නිසා ඒ බඳු අරමුණුම නැවත පාවිච්චි කරන්නට අපේක්ෂා කරන්නේ. එතකොට ඒ වාගේ අරමුණුම නැවත නැවත
ඉපදෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. ඒක එතනින්ම අතහැරලා දැම්මා. එතකොට ඒ වාගේ අරමුණු එතනින් අතහැරලා දැම්මනම් නැවත එවන් අරමුණක පහළ වීමක් නැහැ. පහළ වෙන අරමුණෙහි බැඳීමක් නැහැ. ඒ පහළ වූ අරමුණ වෙනස් වුණා කියලා දුකකුත් නැහැ. නමුත් ප්‍රත්‍යඥයෝ හිම නෙවෙයි. මේ කියන අරමුණු වල තණ්හාවෙන් බැඳෙනවා. බැඳිලා උපාදානයෙන් ළඟට ගන්නවා. භවයෙන් තැම්පත් කර ගන්නවා හිතේ. තැම්පත් කරගෙන ජාතියෙන් ජාති කියලා කියනකොට තැම්පත් කරගත් අරමුණු හිතින් නැවත නැවත උපද්දවනවා. හිතේ උපද්දවනවා. උපද්දවන්නේ මොකද්ද? අර තැම්පත් කරගත් ස්වરૂපේම අරමුණක් දකින්න ලැබෙයි කියන හැඟීමෙන්. නොවෙනස් අරමුණක් නොවෙනස් රූපයක් අපේක්ෂාවෙන් තමයි අර ආපහු මතක් කරගන්නේ. හැබැයි නොවෙනස් රූපයක් දකින්නට බලාපොරොත්තු වුණාට මොහොතක් පාසා වෙනස් වෙලා යන ලොවක නොවෙනස් වෙන අරමුණක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අර වෙනස් වෙන අරමුණු වල තණ්හාවෙන් බැඳී යාම තුල එයාට උරුම වෙන්නේ දුකක්මයි. ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ මේ අරමුණ වෙනස් වෙන එක. ඒ අරමුණ ජරා ව්‍යාධි මරණ වලට ගොදුරු වීම තුල උරුම වෙන්නේ මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් හට ගන්න. දැන් එතකොට බලන්න පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සත්වයේගේ පෙර භවය මේ භවය සහ ලබන භවය තීරණය කරන ඉගැන්වීමක්මත් නෙවෙයි. එහෙම ඉගැන්වීමක් ඒ තුල තියෙනව නැත්තේ නේ. නමුත් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ අරමුණු පරිහරණය කරන මොහොතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒ එකකට එකක් හේතු ප්‍රත්‍ය වෙන හැටි. ඒ ක්‍රමය අපි කවුරු හරි කෙනෙක් හොඳින් තේරුම් ගත්තොත් අන්න යා දැනගන්න දුක හට ගන්න හැටි. ඒක තමයි දුක්ඛ සමුදය. දැන් බුදුහාඳුර දේශනා කළේ මොකද්ද? මම දුක්ඛ සමුදය කියන දුක හට ගන්න හැටි කියනවා. ඊට පස්සේ දුක්ඛ සත්ංගමය. දුකෙහි අත්ංගය. දුක හට ගන්න නැති වෙන විදිහ කියනවා. දැන් කොහොමද දැන් අපි මේ අරමුණු පරිහරණය කරනකොට දුක් විඳින්න වෙන්නේ නැති වෙන විදිහට අරමුණු පරිහරණය කරන්නේ කියන එක අපි දැනගන්න ඕන. අරමුණු හට ගන්න ක්‍රමය අර විදිහටම බුදුහාඳුරු දේශනා කරනවා. කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහක් තියෙනවා බාහිර සමාජයේ රූපයක් තියෙනවා ඇහැ අසුරෙහි චක්කු විඤ්ඤාණය තියෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තුනම එකතු වීම තුල ස්පර්ශය හට ගන්නවා. පස්ස පච්චයා වේදනා ඒ ස්පර්ශය හට ගැනීම තුල ඇහැ රූපය දකිනවා ඇහැ රූපේ විඳිනවා. ඊට පස්සේ වේදනා පච්චයා මොකද්ද? සාමාන්‍ය ක්‍රමය තමයි තණ්හා. ප්‍රත්‍යඥයාගේ ක්‍රමේ තණ්හා. එතකොට කෙලෙස් නසන්නට වෙරවීරිය දරන උත්තමයෙකුගේ ක්‍රමය මොකද්ද? අර ඇති වෙන වේදනාව හමුවේ මොකද කරන්න ඕන? වේදනාවේ බැඳුනොත් තණ්හාවෙන් වේදනාව අල්ලගත්තොත් දුකම තමයි කියලා තේරුම් අරගෙන තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධ. අන්න ඒ තණ්හාව ඇතිවෙච්ච අර රූපය මුල් කරගෙන ඇතිවෙච්ච තණ්හාව නිරුද්ධ කර ගැනීම සඳහා ඉතිරි කරගන්නේ නැතුව අශේෂ විරාගයේ සඳහා වෑයම් කරනවා. එතකොට අන්න ඒ විදිහට තණ්හාව නැති වෙන විදිහට රූපේ දිහා බලනවා. දැන් තණ්හාව ඇති වෙන්නේ නැති විදිහට රූපේ දිහා බලන්නේ කොහොමද? තණ්හාව නැති වෙන විදිහට රූපේ දිහා බලන්න අවශ්‍ය කරන අර විදර්ශනාව. විදර්ශනාව කියන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය. අර රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන හැටි බලන. මේ රූපය මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යන එකක්. මට ඕන විදිහට පාලනය කරන්න බැරි එකක්. මේක බැඳුනොත් දුක හට ගන්න එකයි වෙන්නේ කියලා නුවණින් දකිනවා. නුවණින් දැක්කොත්
අනතුර දකින්නව නම් ළඟට ගන්නෙ නැහැ. නේද? දැන් මේ දවස්වල කොරෝනා කට්ටිය ඉන්නෝනේ. කොරෝනා වෛරස් රෝගියෙක් ඔය ඉන්නේ කියලා කිව්වොත් අපි මොකද කරන්නේ? අපි ඩිස්ටන්ස් එකක් තියාගෙන තමයි හැමතිස්සෙම ළඟට යන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අරමුණු එක්තරා වෛරසස් කියලා තේරුම් ගත්තොත් අපි මොකද කරන්නේ? ඒ අරමුණු පරිහරණය කරන්න ඒව දිහා බලන්න වෙනවා. රූපය වෛරස් එකක්. හැබැයි වෛරස් කියලා රූප නොබල ඉන්නද? බලන්න වෙනවා. හැබැයි ළඟට ගන්නෙ නැහැ. තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. වෛරස් බව දැනගන්න ආදීනවේ තේරුම් අරගෙන රූපේ දිහා බලන්න පුරුදු වෙනවා. අන්න ඒ විදිහට උපාදානය කරන්න නැතු වෙනවා. උපාදානය නිරුද්ධ කළොත් මොකද වෙන්නේ? ළඟට ගත්තේ නැත්තම් භව නිරෝධෝ. තැම්පත් වෙන්නේ නැහැ. ළඟට ගත්තේ නැත්තම් හිතේ අර හાર્ඩ් ඩිස්ක් එකේ තැම්පත් වෙන්නේ නැහැ. තැම්පත් උනේ නැත්තම් මොකද වෙන්නේ? භව නිරෝධා ජාති නිරෝධෝ. ආයි හටගන්නේ නැහැ හිතේ. ආයි හටගන්න දෙයක් නැත්තම් ජරා මරණ නැහැ. ජරා මරණ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වීමක් නැත්තම් තණ්හාවෙන් බැඳීමකුත් නැති තැන දුකක් නැහැ. අන්න දුක නැති කරන තැන. එතකොට සිහිය නුවණ පාවිච්චි කරලා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න රූපාදී අරමුණු ත්‍රිලක්ෂණයෙන් දකමින් බලමින් පරිහරණය කරන හැම මොහොතකම එයා මොනවද විඳින්නේ? සැප. නේද? හැබැයි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකිනකොට මොකද්ද මේ දුක ගැනමයි හිතන්නේ? මේක අසුබයක්, මේක මහා දුකක් කියලා හිතන්නේ. හැබැයි ගැඹුරු දහමත් එක්ක බලනකොට පින්නතුනේ ත්‍රිලක්ෂණය තුලින් අරමුණු දකින කෙනා තමයි හැබැයි සැපය විඳින කෙනා. ඒ සැපය නිරාමිස සුවයක්. අර විඳින සැපය සාමිසයි, කෙලෙස් සහිතයි. මේ විඳින අවබෝධයත් එක්ක විඳින සුවය නිරාමිස සුවයක්. අන්න ඒ හැබැයි නිරාමිස සුවය අත්විඳින්න, භුක්ති විඳින්න නම් ඔබ ධර්මය දැනගත යුතුමයි. ධර්මානුකූලව මේ ඉන්ද්‍රයන් හා බද්ධව ඒ කටයුතු වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක හොඳින් වටහා ගත යුතුමයි. ඒ නිසා මා ඔබට සිහිපත් කරන්නේ හැබැයි සැපවන්තයෙක් වෙන්න නම් වඩා ධර්මයට සමීප වෙන්න. වඩා ධර්මයට සමීප වෙන කෙනා තමයි මේ අරමුණු වල තියෙන නිස්සාරකම වටහා ගන්නේ. නිස්සාරකම වටහා ගන්න කෙනා තමයි සරුසාර අරමුණක් හිතට ගන්න වෑයම් කරන්න. ඒ සරුසාර දැක්ම ඇති කරගන්න නම් ත්‍රිලක්ෂණයෙන් අරමුණු දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම කෙනාට දුක නැති කරගන්න පුළුවන්. එහෙනම් සැප විඳින්න තියෙන්නේ, දුක් විඳින්න තියෙන්නේ වෙන වෙලාවල් වල. තම සමහර ඉන්නෝ මේ දැන් පොඩි කාලේ දුක් විඳලා ලොකු වෙනකොට සැප විඳින්න බලාගෙන ඉන්නෝනේ. සමහරව එහෙම ඉන්නෝනේ. වයසට ගියාට පස්සේ හරි ළමයි ටික සලකයි සැපට ඉන්න බැරි කියලා හිතනවනේ. ඒක නෙවෙයි. ඉපදිච්ච වෙලාව ඉඳලා මැරෙනකම් ඔබට සැප විඳින්න පුළුවන්. සමහරට පොඩි කාලේ නම් ඉතින් ඔය දේව තේරෙන්නේ නැති හින්දා කියලා හිතමු. නමුත් යමක් වැටහෙන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වයසට ආවට පස්සේ හරි මැරෙනකම්ම ඔබට සැප විඳින්න පුළුවන්. දුකෙන් ඈත් වෙන්න පුළුවන් ක්‍රමය තමයි මේ අරමුණු දිහා හොඳින් බලලා ඒ අරමුණත් එක්ක තණ්හාව ඇති වෙන තැන ඉඳලා ඒ දුක හටගන්නේ. තණ්හාව ඇති වෙන්නේ නැති වෙන විදිහට මේ අරමුණු පරිහරණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා හිතලා කටයුතු කරන්න. මේකෙන් අදහස් කරන්නේ ලස්සන රූප දැක්කහම තණ්හාව ඇති වෙනවා. ඒ හින්දා රූප බලන්න හොඳ නැහැ. රහ කෑම කෑවහම තණ්හාව ඇති වෙන නිසා ඒව කන්න හොඳ නැහැ. ඒක නෙවෙයි. ඒක නෙවෙයි. රූප ලස්සන නම් බලන්නට වෙනවා නම් බලන්න වෙනවා. හැබැයි යථාර්ථවාදීව බැලුවොත් ඔබට ඒ ලස්සන රූපය තුල ඇති වෙන ඇලීම නැති කරගෙන ඒ රූපය පරිහරණය කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ ශක්තිය ඔබට ධර්මයේ තුලින් ලබා දෙනවා. ඒ යථාර්ථවාදී චින්තනය තමයි ඔබ ඇති කරගන්න ඕන. ඉතින් අන්න ඒ විදිහට කටයුතු කරලා දුකෙහි හට ගැනීමත් දුකෙහි අත්ංගමයක් තේරුම් අරගෙන සැපවත් ජීවිතයක් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න, වෑයම් කරන්න. ඒ සඳහා මේ අනුශාසනාව ඔබට
උපකාරයක්ම වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මා පින්වතුන් වෙනුවෙන් දේශනා කළේ සංයුත්ත නිකායේ අභිසමය සංයුක්තයට අයිති දුක්ඛ සූත්‍රය. දුක හටගන්න හැටිත් දුක නැති වෙන හැටිත් දේශනා කළේ. අරමුණක් මුල් කරගෙනයි දුක හටගන්නේ දුක නැති වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන අරමුණෙහි වේදනාව ඇති වෙනකොට වේදනාවෙන් තණ්හාවට ගියොත් දුක හට ගන්නවා. තණ්හාවට නොගියොත් දුක හටගන්නේ නැහැ. ඒක තමයි සරලම ගැන්වීම. එතකොට තණ්හාවට යන්නේ නැති කෙනා ඒ අරමුණු උපාදානයෙන් ළඟට ගන්නෙ නැහැ. උපාදානයෙන් ළඟට ගත්තේ නැත්නම් ඒක හිතේ තැම්පත් කරගන්නේ නැහැ. ඒ කියන්නේ භවය ඇති වෙන්නේ භවය ඇති වෙන්නේ තැම්පත් කරගත්තේ නැත්නම් නැවත නැවත අරමුණ සිතෙහි උපදින්නේ නැහැ. නැවත නැවත අරමුණ සිතෙහි ඉපදුනේ නැත්නම් අරමුණ මුල් කරගෙන ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කිසිවක් හටගන්නේ නැහැ. එහෙනම් ඒ අරමුණු දුටුවා දුටු පමණින් අතහරින්න. ඇසුවා ඇසු පමණින් අතහරින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකලා අරමුණ පරිහරණය කරනවා නම් ඒ අරමුණු පරිහරණය කරන කෙනාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වෑයම් කිරීමයි ඔබ කළ යුතුව පවතින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ උසුලා කටයුතු කළේ රදාවාන හේනිගම පාරේ ප්‍රශාන්ති නිවසේ පදිංචි පින්වත් දයාලියනගේ මෑණියන් සහ කැනඩාවේ පදිංචි මහේෂ් පුතණුවන් සහ ලංකාවේ පදිංචි ප්‍රභාෂ් පුතණුවන් ඇතුළු පවුලේ පින්නතුන් විශේෂ වශයෙන්ම මීට වසරකට කලින් අභාව ප්‍රාප්ත වූ දයාබර ස්වාමි පුරුෂයාණන් ආදරණීය පියාණන් වහන්සේ වෛද්‍ය යෝගේන්ද්‍රන් මැතිතුමන් සිහිපත් කරලා එතුමාට පරිලෝකයෙන් සංග්‍රහ කිරීමේ අපේක්ෂාවෙනුත් දෙපාර්ශ්වයම මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුල පහළ කරගත් උතුම් කුසල් බෙලින් පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරා කටයුතු කරපු පින්නතුන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන සෑම දිනාටමත් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.